තන්ත්‍රයානට පෙරවදනක් නමින් සිංහලට පරිවර්තන වී ඇති ප්‍රොෆෙසර් ජේ.සී. ලාමාගේ ඉන්ට්‍රොඩක්ෂන් ටු තන්ත්‍රාකෘතියේ තුන්වෙනි සජ්ජායන කොටසයි ඉදිරිපත් කරන්නේ. මේ කොටසෙන් සජ්ජායනය කෙරෙන්නේ එම කෘතියේ තුන්වෙනි පරිච්ඡේදයයි. මීට පෙර කොටස් දෙකේදී පළවෙනි හා දෙවෙනි පරිච්ඡේදය සජ්ජායන කරලා තියෙනවා. අද දිනය 2022 වර්ෂයේ අගෝස්තු මාස 9 වෙනිදා. තුන්වෙනි පරිච්ඡේදය 29 වෙනි පිටුවේ සිට සතුට බලාපොරොත්තු කඩවීම සහ මස්තක ප්‍රාප්තිය. තන්ත්‍රයානය හා සුඛ වින්දනය. තන්ත්‍රයානයේ පරමාර්ථය වන්නේ සියලුම සැපයන් ගැඹුරු විනිවිද දක්නා සුළු අවදි බව පිළිබඳ ලෝකෝත්තර අනුභූතියක් බවට පරිවර්තනය කිරීමයි. බොහෝ අනිකුත් සම්ප්‍රදායන් මගින් කෙරෙන පරිදි ලෞකික සැපයන්ගෙන් ඈත් වීම අනුමත කරනවා වෙනුවට තන්ත්‍රයානයෙන් අවධාරණය කරනු ලබන දේ නම් සියලුම සුඛයන් වින්දනය කරමින් එම සුඛයන්ගේ ශක්තිය මස්තක ප්‍රාප්තිය සහ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා ඇති ශීඝ්‍ර ඉතා බල සම්පන්න වූ මාර්ගයක් කරා යොමු කරවීමයි. අප තුළ ඇත්තා වූ මහාර්ග වූ මිනිස් හැකියාව නියම වශයෙන් උපයෝග කරගත හැක්කා වූ ඉතාම උපායශීලී මාර්ගය නම් මේමය. පරිවර්තනය කිරීමේ ශාස්ත්‍රයේ පිළිබඳ ඉතා ගැඹුරු උපක්‍රම මගින් තන්ත්‍රයානෙන් පැහැදිලි කරන්නේ මිනිසුන් වශයෙන් අපට අසීමිත වූ සොයක්ද අසීමිත වූ ප්‍රීතියක්ද වින්දනය කිරීමේ හැකියාව ඇති බවත් ඒ අතරම අපගේ සැපත සඳහා ගවේෂණය සාමාන්‍යයෙන් අපිරිසුදු කරන්නා වූ මායාවන්ගේ නිදහස් සිටීමට අපට හැකියාව ඇති බවත්ය. සමහර දෙනා කෙලෙස විශ්වාස කළද ඊට පැහැදිලිවම විරුද්ධව කිව යුතු වන්නේ සුඛයන් හා ප්‍රීතියෙන් වින්දනය කිරීමේ කිසිම වරදක් නැති බවයි. නියම වරද නම් ඒවා සතුට ලැබෙන මාර්ගයන් හැටියට සකස් කර ගන්නවා වෙනුවට ඒවා වේදනාව හා අතෘප්තිය ලැබෙන්නා වූ මාර්ගයන් බවට පරිවර්තනය කරන්නා වූ ආකාරයකට අප එම ප්‍රීතියෙන් ග්‍රහණය කිරීමයි. නියම ප්‍රශ්නය වන්නේ බඳු ආකාරයට ඇති කරන්නා වූ ග්‍රහණය කිරීමයි. ඇල්මය ප්‍රීතින් හා සුඛයන් ගතහොත් ඒවා තුළ කිසිදු වරදක් ඇත්තේ නැත. එම නිසා පුරුද්දක් වශයෙන් අප තුළ සකස් වෙත්තා වූ මෙම ග්‍රහණය කිරීමෙන් අල්ලා ගැනීමෙන් නිදහස් වීමට අපට හැකි නම් සාමාන්‍යයෙන් අප බල කිරීමෙන් මෙන් සොයා ගන්නා වූ ප්‍රීතියට සම්බන්ධව නිතරම පැමිණෙන කරදර වලින් සම්පූර්ණයෙන්ම අත්මිදී අපට ඕනෑ තරමට ප්‍රීති වීමට ඉඩ ඇත්තේ. පරිවර්තනය කිරීමේ මූලධර්මයේ නියම ලෙසින් අවබෝධ කරගත් විට දවසේ 24 පැය තුල අප විසින් කුමක් කළද? මේ සෑම දෙයක්ම අපගේ මස්තක ප්‍රාප්තියට ළඟා වීම සඳහා උපකාර කරගත හැකි වන්නේය. අපගේ සියලුම ක්‍රියාවන් ඇවිදීම, කැම්බීම, එපමණක් නොව මුත්‍රා කිරීම පවා අපේ ආධ්‍යාත්මික මාර්ගය කරා යොමු කරවිය හැකිය. සාමාන්‍යයෙන් අවිඥානික අන්ධකාරයේ හෝ සීන සාගරයේ හෝ ගිලි අප විනාශ කර දමන අපගේ නිନ୍ଦ පවා සියුම් වූ විනිවිද පේන සුළු බුද්ධියේ සුද්ධාලෝකයේ අනුභූතියක් කර ගැනීම සඳහා පරිවර්තනය කළ හැකිය. සමහරට මේ සියල්ලක්ම ඊට අභව්‍ය වූ දේලස කෙනෙකුට පෙනී යා හැකිය. ඇත්ත වශයෙන්ම අනුක්‍රමෙන් බුද්ධත්වයේ ලබා ගන්නා වූ මාර්ගයන්හිදී තණ්හාව, ඊර්ෂ්‍යාව හා අනිකුත් එදිනදා ජීවිතයේදී අප තුළ පහළවන්නා වූ මායාවන් නිතරම අපිරිසුදු දේ හැටියටත් වසවිසෙන් සැලකිය යුතු දේ හැටියටත් සඳහන් කර ඇත. ඒ වයින් අපට නිතරම කියා සිටින්නේ ඒවායේ ඇති භයානක ප්‍රතිඵලය ගැනත් ඒවායේ බලපෑමෙන් නිදහස් සිටීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙසත්ය. ඒත් මීට කලින් සඳහන් කළ පරිදි තන්ත්‍රයාන ඉදිරිපත් කරන්නේ මීට හාත්පසින් වෙනස් වූ මාර්ගයකි. තණ්හා වැනි දෑ අපගේ අතෘප්තිය හා දුක ඇති කරන මාර්ග බවත් ඒ නිසා ඒවා යටත් කරගත යුතු බවත් එයින් පැහැදිලිව අවධාරණය කරන නමුත්
එයින් උගන්වනු ලැබුණේ මේ මායාවන් තුල ඇත්තා වූ ශක්තිය උපායශීලී අන්දමින් භාවිතා කොට අපගේ අවදි බව වඩා ගැඹුරු කොට අපගේ ආධ්‍යාත්මික ප්‍රගතිය ඉක්මන් කරගන්නා වූ ආකාරයයි. උපායශීලී පුද්ගලයා විවිධ වසපල ඇතිගෙන ඒවා බලගතු ඖෂධ බවට පත් කරන්නේ යම්සේද. ඒ ආකාරයෙන් උපායශීලී දක්ෂ වූ තාන්ත්‍රිකයා විසින් කරනු ලබන්නේ තණ්හාව හා කේන්තිය පවා තමාගේ යහපතට හරවා ගැනීම. මේ ඇත්ත වශයෙන්ම කළ හැක්කකි. පරිපූර්ණත්වයේ පිළිබඳ ප්‍රතිරූප. තන්ත්‍රයානය මගින් අපට උගන්වනු ලැබුණේ අපගේ සාමාන්‍ය ලෞකික සුඛ වින්දනයන්ගෙන් ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය පමණක් නොවේ. අපගේ භෞතික ඉන්ද්‍රියන් මගින් ලෞකික වශයෙන් අපට ලබාගත හැක්කා වූ සුවයට වඩා බොහෝ තීව්‍ර එමෙන්ම පරමාර්ථමය වශයෙන් වඩා තෘප්තිදායක වූ සුවයක් ඇති කරගන්නේ කෙසේද යන්නත් ඒ මගින් උගන්වනු ලැබේ. වර්තමානයේදී අප තුළ පවතින සැපත සොයා යාමේ පුරුද්දක් වශයෙන් මෙහෙවන් සැපත සොයා යාම පුරුද්දක් වශයෙන් මෙහෙවෙන්නේ බහැරට. අපගේ ආශාවන්ට අරමුණු වන්නා වූ බාහිර වස්තුන් කෙරෙහි අපට මේ වස්තුන් සොයා ගැනීමට බැරි වූ විට නැතොත් මේ ආශා කරන වස්තුන් අල්ලා ගැනීමට බැරි වූ විට අපි ඉච්ඡා බංගත්වයට පත් වෙමු. අසතුටටපත් වෙමු. උදාහරණයක් වශයෙන් ගතහොත් අප බොහෝ දෙනෙකු නිරතුරුවම සොයමින් සිටින්නේ අප තුළ අසීමිත වූ සැපයක් ඉපදීමට හැකිවන්නා වූ ආකාරී යම්කිසි මිනිසෙකු හෝ ගැහැණියක පිළිබඳව. ඒත් අප කෙතරම් උත්සාහ කළද, කෙතරම් ගැහැණු මිතුරියන් හා පිරිමි මිතුරන් අපට මුණ ගැසුණද, එම සීන කිසි දෙනක මස්තක ප්‍රාප්ත වන්නේ නැත. අප අවබෝධ කරගෙන නැති කරුණක් නම් අප හැම දෙනෙකු තුළම පුරුෂමය වූ මෙන්ම ස්ත්‍රීම වූ බලවේගවල අසීමිත ශක්ති සාගරයක් තිබෙන බවයි. අපගේ බොහෝ ප්‍රශ්න පැන නගින්නේ මේ අප තුළම තිබෙනා වූ දේ පිළිබඳව එක්කෝ අප නොදන්නා නිසායි. නැතත් අප ඒ යටපත් කරන නිසායි. මිනිසුන් උත්සාහ කරන්නේ තමන් තුළ පවත්නා වූ ස්ත්‍රී අංගයේ සැඟවීමට. එමෙන්ම තමා තුළ ඇති පුරුෂ අංගයේ හෙළිදරව් කිරීමට ගැහැණු බිය වෙති. එමිසාහි ඵලයක් වශයෙන් අපට නිරතුරුවම දැනෙන්නේ අපට අවශ්‍ය යම්කිසි දෙයකින් අප වෙන්කර තබා තිබෙන බවයි. අපි අප තුළ අංග සම්පූර්ණත්වයක් නොදකිමු. එබැවින් මෙම අංග සම්පූර්ණත්වයේ පිළිබඳ යම්කිසි හැඟීමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අප තුළ නැති මෙම ලක්ෂණ සෙවීම සඳහා බලාපොරොත්තු සහගතව අපි අන් පුද්ගලයන් වෙතට හැරෙන්නෙමු. මේ ප්‍රතිඵලයක් වශයෙන් අපගේ හැසිරීම තුළට අනාරක්ෂිත භාවය හා අන් දේවල් තදින් ග්‍රහණය කරගෙන සිටීමේ අයහපත් ලක්ෂණ ඇතුළු වන්නේ. ඇත්ත වශයෙන්ම ලොව ඇති සියලුම ප්‍රශ්න කෙනෙකු තුළ පවත්නා වූ කාංසාවේ පටන් ජාතීන් අතර පවත්නා යුද්ධ දක්වා සියලුම ප්‍රශ්න උපදින්නේ අසම්පූර්ණත්වයේ පිළිබඳව තමා තුළ ඇති මෙම හැඟීම තුලින්. අවශ්‍යකමක් ඇතනම් මහා යෝගීවරයන්ට හා යෝගිනීන්ට කිසිදු තනිකමක් නොදැනී සම්පූර්ණයෙන්ම හුදකලාව අවුරුදු ගණනක් ජීවත් විය හැකිය. ඒත් අපට අපගේ පිරිමි මිතුරාගෙන් හෝ ගැහැණු මිතුරියකින් වෙන්ව දවසක් හෝ ගත කිරීම ඉවසිය නොහැකි තරමේ තනිකමක් දනවන්නකි. අප හා මෙබඳු යෝගීවරුන් අතර ඇති මෙබඳු අති විශාල වෙනසක් ඇත්තේ ඇයි? මේ අප තුළ මැත්තා වූ පුරුෂ හා ස්ත්‍රී ශක්තියට සම්බන්ධව පවත්නා දෙකි. මේ ශක්තියින් එකිනෙකින් වෙන් වී අසමතුලිතව පවතින තාක්කල් අපට අන් අයගේ ඇසුර නැතුවම බැරි වන්නේ. එමෙන් අන් අයගේ උපකාරය නැතුව තෘප්තියටපත් හැකි නොවන්නේ. අපගේ අභ්‍යන්තරයේ ඇත්තා වූ ස්ත්‍රී පුරුෂ මණ්ඩලය අංග සම්පූර්ණත්වයට පත්ව තිබේ නම් අපට කිසි ලෙසකින්වත් කිසි විටකවත් හුදකලා භවයේ වේදනාව විඳින්නට සිදුවන්නේ නැත. අප තුළ පවතිනා වූ සාරමය සමස්ත බව හා සමග එකමුතු බවට පත්වීමේ බල සම්පන්න මාර්ගයක් ඉදිරිපත් කිරීමට තන්ත්‍රයානයේ සමත් වන්නේ. අපගේ හැකියාවන් අංග සම්පූර්ණ වශයෙන් සාක්ෂාත් කිරීම ලක්ෂණය කරගත් ඒකත්වයේ හා සර්ව සම්පූර්ණත්වයේ බල සම්පන්න සංකේතයන්ගෙන් තන්ත්‍රයානයේ එන චිත්‍රකලාව පෝෂිතය.
ලිංගික වැළඳ ගැනීමේ යෙදී සිටිනා වූ පුරුෂ ස්ත්‍රී දේවතාවන්ගේ චිත්‍රයන් පිළිබඳ තිබ්බත බුදුසමය පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කළ මුල් කාලයේ සිටි බටහිර චින්තකයන් කියා සිටියේ ඒවා පරිහානියේ සංකේතයන් බවේ. ඒත් ඒවායින් ඇත්ත වශයෙන්ම සංකේතාත්මක නිරූපණය කරනුයේ අප තුලම පවත්නා වූ ස්ත්‍රී හා පුරුෂ ශක්තියන්ගේ අභ්‍යන්තර එකමුතු කිරීම. මීටද වඩා ගැඹුරු මට්ටමකින් බැලුවොත් ඔවුන්ගේ එම ආලිංගනයෙන් සංකේතවත් කෙරෙනුයේ උසස්ම තාන්ත්‍රික ප්‍රාගුණ්‍යයේ නිෂ්ඨාවේ. ඊටාම් සියුම් වූ හා සුඛයෙන් පිරුණා වූ මානසික තත්ත්වයක් ජනනය කිරීමේ. එබඳු මානසික තත්ත්වයක් අප මෝහයෙන් හා දුකෙන් අත්මුදවාගෙන පරමාර්ථමය සත්‍තාව කරා අපගේ ප්‍රඥාව මෙහෙයවීම සඳහා ස්වභාවික වශයෙන්ම ගැලපෙන්නේ. මේ මට්ටමේදී පුරුෂ රූපයෙන් සංකේතවත් වන්නේ මහා සුඛය පිළිබඳ අනුභූතියයි. ස්ත්‍රී රූපයෙන් සංකේතවත් වන්නේ අද්වය වූ ප්‍රඥාවයි. මේ ආකාරයෙන් බලන විට ඔවුන්ගේ එකතුව පසිඳුරන්ගෙන් ලබන ඉන්ද්‍රියන් පෙනවීමට කිසිලෙසකින්වත් සම්බන්ධ වන්නේ නැත. ඒ වෙනුවෙන් පෙන්වු කරන්නේ සියලු ලෞකික ආශාවන් සම්පූර්ණ වික්මවා යන්නා වූ අංග සම්පූර්ණ වශයෙන් ආනන්දමය වූ ප්‍රඥාමය තත්ත්වය. ආධ්‍යාත්මික අතින් මේරු තත්ත්වයට පැමිණ සිටින අයට එවැනි චිත්තයක් දැකීමෙන්ම පමණක් ඔවුන් තුළ ඇත්තා වූ පුරුෂ හා ස්ත්‍රී අංගයන්ගේ සම්බන්ධය පිළිබඳ හැඟීමක් මොහොතකින් ඇති කරවිය හැක. කෙසේ වුවත් මෙම සම්බන්ධතාවයේ නැවත තහවුරු කිරීම සඳහා ඕනෑවට වඩා බුද්ධියට තැන දෙන්නා වූ අපගේ සංකල්පීය මනසේ බලපෑම කපා හැර දැමීම බලවත් ලෙස අවශ්‍ය වන්නේ. අප තුළ පවතිනා වූ ආධ්‍යාත්මික සත්තාවෙන් අප ඈත් වී ඇතැයි යන මේ හැඟීම ඇති කරලීමට බොහෝ දුරට හේතු වන්නේ මෙම සංකල්පීකරණ ක්‍රියාවලියයි. අපගේ තත්ත්වය අපට හඳුන්වා දීම සඳහා හුදු වචන භාවිතා කිරීමට වඩා තාන්ත්‍රික චිත්ත කලාවේ හා මනෝ නිර්මාණය කිරීමේ සංකේත ඉතා ප්‍රබල අන්දමින් වඩාත් උපයෝගී වන්නේය. තන්ත්‍රයානයේ චතුර්විධ මට්ටම්. බෞද්ධ තන්ත්‍රයානයේ මට්ටම් 4ක් ඇත. ක්‍රියාව, සාධනය, යෝග හා අතියෝග වශයෙන්. මේ මට්ටම් තීරණය වන්නේ එය ප්‍රගුණ කරන්නාගේ තත්ත්වය අනුවයි. එමෙන්ම එක් මට්ටමකින් තවත් මට්ටමක් වෙනස් වන්නේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන්නා වූ තැනැත්තාට ඒ සඳහා මෙහෙවිය හැක්කා වූ ආනන්දමය ශක්තියේ තීව්‍ර බව අනුවයි. සාම්ප්‍රදායිකව මෙම ආනන්දමය ශක්තිය විවිධ මට්ටම් පැහැදිලි කිරීම සඳහා අනුක්‍රමයෙන් වැඩිවෙන්නා වූ ලිංගික සමීපතාවයන් පිළිබඳ උදාහරණ ඉදිරිපත් කොට ඇත. මේ ආකාරයෙන් බලන විට ඊටාම පහළ මට්ටමේ තන්ත්‍රයාන ප්‍රගුණ කරන තැනැත්තා නම් සිත් ගන්නාසුළු විරුද්ධ ලිංගිකයෙකු දෙස හුදු බැලීමෙන් පමණක් පැනනගින්නා වූ ආනන්දනීය ශක්තිය භාවිතා කොට ඒ පරිවර්තනය කර ගැනීමට හැකිවන තැනැත්තාය. දෙවැනි මට්ටම එම විරුද්ධ ලිංගිකයා සමග හුමාරු කර ගන්නා වූ මන්ද ස්මිතයක් වූ සිනහවක් මගින් පැනනගින ශක්තිය පරිවර්තනය කර ගැනීමයි. තුන්වෙනි මට්ටම දෙදෙනා අත්වෙන් අල්ලාගෙන සිටින අවස්ථාවේදී ඇතිවන සුඛය පරිවර්තනය කිරීම. උසස්ම යෝග තන්ත්‍රය අනුගමනය කරන තැනැත්තා ලිංගික සංසර්ගයෙන් උපදින ආනන්දමය ශක්තිය ආධ්‍යාත්මික මාර්ගය කරා යොමු කරවීමට සමත් වන්නේ. මේ බල සම්පන්න උදාහරණයෙන් අපට ඉදිරිපත් කරන අදහස නම් තන්ත්‍රයාන ප්‍රගුණ කිරීම මගින් අනුක්‍රමයෙන් වැඩිවෙන්නා වූ ශක්තියින් ආධ්‍යාත්මික මාර්ගය කෙරෙහි යොමු කරවිය හැකි බවත් එම මාර්ගයේ බවට පරිවර්තනය කරගත හැකි බවත්ය. මෙහිදී පැනනගින ප්‍රායෝගික ප්‍රශ්නය නම් තාන්ත්‍රික පරිවර්තනය පිළිබඳව මෙම උපක්‍රමයන් අප පෞද්ගලිකව එකිනෙකා කෙරෙහි යොදාගන්නේ කෙසේද යන්නයි. තන්ත්‍රයානයේ න්‍යායික පුහුණුව පිළිබඳවද
ආසාව යන්න බුද්ධත්වයේ මාර්ගයේ හැටියට සලකන්නේ කෙසේද යන්න පිළිබඳවද සාමාන්‍ය වශයෙන් කතා කිරීම ඉතාම පහසුයි. ඒත් එබඳු කතා වලින් එතරම් වැඩක් වන්නේ නැත. නියම වශයෙන් වැදගත් වන කරුණ නම් අපගේම හැකියාවන් හා අනුභූතීන් පිළිබඳව අප පරීක්ෂාකාරීව සොයා බලා අප මේ මොහොතේදී ආසාමේ ශක්තියින් පිළිබඳව ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන පැහැදිලිව නිශ්චය කර ගැනීමයි. අප උමතුභාවයකට යන්නට නොදී කෙතරම් ප්‍රමාණයක ඉන්ද්‍රිය වින්දනයන් අපට විඳිය හැකිදයි අප පළමුවෙන්ම අපගෙන්ම අසා දැනගත යුතුය. ඒ ස්වභාවයේ වශයෙන්ම ලෝකෝත්තර වශයෙන් ආනන්දමය විනිවිද දක්නා සුළු සියුම් විඥානයක් තාන්ත්‍රික ප්‍රාගුණ්‍ය මගින් අප තුළ ඇති කරගත හැකි බව සත්‍යක් වන්නා මෙන්ම අපගේ සාමාන්‍ය ආසාවන්ගෙන්ද කිසියම් වින්දනයක් ලැබෙන නිසාම ඒ වාද කිසිදු වග විභාගයක් නැතුව අනුගමනය කිරීම හොඳ දෙයක් යයි මින් අදහස් වන්නේ නැත. පළමුවෙන්ම වර්තමානයේ අප තුළ ඇත්තා වූ සීමිතකම් පිළිබඳව අප අවංක විය යුතුය. එමෙන්න අපගේ හැකියාවන් පිළිබඳවද අප තුළ තාත්වික වූ අවබෝධයක් තිබිය යුතුය. තන්ත්‍රයානය ප්‍රගුණ කිරීමෙන් නියම ඵල ලැබිය හැක්කේ එම කරුණ සම්පූර්ණ කරගතහොත් පමණි. කිසියම් ආධ්‍යාත්මික වර්ධනයකට එරෙහිව ඇත්තා වූ ඉතා බලවත්ම සාධකය නම් උඩඟුකමය. මෙහි ඇති භයානකම විශේෂයෙන්ම තන්ත්‍රයානය ප්‍රගුණ කිරීමේදී කැපිපෙනෙන්නේය. තන්ත්‍රයානය යන්න ආශාවන් උපයෝග කර ගැනීමේ මාර්ගය ලෙසට ප්‍රසිද්ධව ඇති නිසා අප විසින් කළ යුතු එකම දේ අප තුළ ඇති පාලනයෙන් තොර වූ සියලුම ආශාවන්හි ගැලී ඒවා වින්දනය කිරීම හෝ අප තුළ ඇති ආශාවන් තවතත් වර්ධනය කර ගැනීම හෝ අප විසින් කළ යුතු යන්න නම් අප නියම අන්දමින් තන්ත්‍රයානය ප්‍රගුණ කරන්නෙමු යයි අප තුළ හැඟීමක් ඇති විය හැක. ඇත්ත වශයෙන්ම සමහර අය තුළ මෙම ආකල්පය ඇත. ඒත් ඒ සම්පූර්ණයෙන් වරද සහිතය. අපි විසින් කිසිසේත්ම අමතක කළ යුතු නැති කරුණක් නම් ආශාවන්හි ගැලී සිටීම තන්ත්‍රයානය ප්‍රගුණ කිරීම හා සහ සමාන වන්නේ නම් අප හැම දෙනා මේ වන විට බොහෝ දියුණු තාන්ත්‍රික යෝගීවරුන් හා යෝගිනී බවට පත්වී ඇති බවයි. ඒ දේවල් කෙරෙහි නොසන්සිඳන ආශාවන්ගෙන් අපගේ ජීවිතයේ පිරී පැවතුනද මේ ආශාවන් පසුපස යාමෙන් අපි විසින් සාක්ෂාත් කරගෙන ඇති එකම දේ නම් වඩා වර්ධමින් පවතිනා වූ අතෘප්තිකර භාවයේ පමණි. මේ මෙසේ වන්නේ ඇයි? අපගේ ලෞකික ආශාවන් සියල්ලක්ම අනිවාර්යයෙන්ම ඉච්ඡා බංගත්වය සහ බලාපොරොත්තු කඩවීම කරා තුඩු දීමට හේතු කුමක්ද? අප මේ තේරුම් ගන්නේ නැත්නම් බුද්ධත්ව මාර්ගයේ සඳහා ආශාව උපයෝග කර ගැනීම පිළිබඳව අප කරන සියලුම කතාවල් බුදු විහිළුවක් බවට පමණක් පත්වන්නේ. ආශාව හා විකෘති කිරීම. මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් කරුණ නම් යම් සිත්ද ගන්නා වස්තුවක් පිළිබඳ අප තුළ ඇත්තා වූ ලෞකික ආශාව මගින් අපේ වස්තුව දකින හැටි විකෘති කරන බවයි. ඒ සම්බන්ධව ගත හැකි ඉතා පැහැදිලි උදාහරණයක් තමයි ලිංගික ආශාව. එබඳු විකෘති කිරීමක් සිදුවන අවස්ථාවක් හැටියට ගැහැණියෙකු හා පිරිමියෙකු අතර ඇති රාගික හැඟීම් පිළිබඳව සිතා බලන්න. මෙම ගැහැණිය සාමාන්‍ය තරමින් සිත් ඇද ගන්නා සුළු කෙනෙකු වුවද පිරිමියා තුළ ඇය පිළිබඳව ඇති ආශාව නිසා ඇයගේ ලස්සන විසුරු සහගත තත්ත්වයක් කරා අතිශෝක්තිමය වශයෙන් වර්ධනය වී යන්නේ. ඔහු තුළ ඇති ආශාව වඩාත් ප්‍රබල වන තරමට ඔහු තුළ ඇත්තා වූ ඇය පිළිබඳ සංකල්පය වඩාත් අස්වාභාවික බවට පත්වන්නේ. මෙසේ අනුක්‍රමයෙන් ඔහුගේ සිත තුළ ඇති ඇය පිළිබඳ චිත්‍රය බාහිර ලෝකයේ සිටි ගැහැණියට කිසිදු සම්බන්ධයක් නැතිවන තරමේ තත්වයක වූවක් වන්නේ. මෙවිට සිදුවන්නේ එම ගැහැණිය කෙරෙහි සිත් බැඳ ගැනීම වෙනුවට ඔහු විසින්ම මවාගෙන බාහිර ලෝකයට ප්‍රක්ෂේපණය කර ඇත්තා වූ චිත්‍රයක් සමග ඔහු සිත් බැඳ ගැනීමය. මේ ආකාරයෙන් අතිශෝක්තිය වර්ණනා කිරීම හා බාහිර ලෝකයට ප්‍රක්ෂේපණය කිරීම
එක් සංස්කෘතියකට පමණක් සීමා වූවක් නොවේ. ඒ ලෝකයේ සෑම තැනකම දක්න ලැබෙන්නා වූ ලක්ෂණයි. තදබල ආශාව නැමැති ඇස්වලින් පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා දෙස බලන විට එකිනෙකා විසින් එකිනෙකා පිළිබඳව විශ්වාස කළ නොහැකි තරමේ අద్භූත ජනක චිත්‍රයක් මවා ගැනීම. අහෝ කෙතරම් ලස්සනද! ඇතුළත හෝ පිටත හෝ කිසියම් අන්දමේ ඉතා සුළු හෝ අඩුපාඩුවක් පේන්ට ඇත්තේ නැත. මේ ආකාරයෙන් ඔහු අංග සම්පූර්ණ මිත්‍යා ප්‍රබන්ධයක් ගොඩනංවා ගනිති. රාගයන්ගේ බලයට යටත් වීම සහ සිතේ ඇති බලවත් ආශාව නිසා එකිනෙකා ඔවුනුන් තුළ ඇති අඩුපාඩුකම් සම්බන්ධව සම්පූර්ණයෙන්ම අන්ධ වෙති. එමෙන්ම ඔහුගේ හෝ ඇයගේ හොඳ ලක්ෂණ හඳුනාගත නොහැකි තරමට අතිශෝක්තියෙන් සැලකති. මෙම අතිශෝක්තිය වෙන කිසිවක් නොව හුදු මිත්‍යාමය විග්‍රහයක් පමණි. ආශාවෙන් පීඩිත වූ මනස මගින් ඉදිරිපත් කරන ලබන ප්‍රක්ෂේපණයක් පමණි. මේ ආකාරයෙන් අතිශෝක්තිය වශයෙන් විග්‍රහ කිරීමට පෙළඹීම අඩු හෝ වැඩි වශයෙන් අපගේ සියලුම ලෞකික ආශාවන් සම්බන්ධව පොදු කරුණකි. අපගේ සිතේ ඇදී යන ඕනෑම දෙයක වටිනාකම හා ලස්සන ඕනෑමට වඩා අගය කිරීමට අප පෙළඹෙමු. එසේ කිරීමේදී නියම ස්වභාවය අපට නොපෙනී යන්නේ. උදාහරණයක් වශයෙන් ගතොත් අප ආශා කරන වස්තුව ඒ පුද්ගලික වූද යම්කිසි දෙයක් වූද අප මෙන්ම මොහොතින් මොහොත වෙනස් වීමට පාත්‍ර වන්නා වූ දෙයකි. ඒත් අප ක්‍රියා කරන්නේ ඒ හැමදාම ලස්සන හා ආශා උපදින වස්තුවක් ලෙස සලකාගෙනය. ඒ අපට සනාතන ප්‍රීතිය හා තෘප්තිය ගෙන දෙන්නක් හැටියට අපි සලකමු. ඇත්ත වශයෙන්ම නිත්‍යභාවයේ පිළිබඳ එවැනි සංකල්පයක් ඇති කර ගැනීම ලෝක ඇති සැටියට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එමෙන්ම එවැනි අදහසක එල්බ සිටීමෙන් අපට අයත් වන්නේ වෙන කිසිවක් නොව පුදු ඉච්ඡා බංගත්වයෙන් පමණි. මේදී අප විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණක් නම් අප ආශා කරන දේ මතට මෙසේ නිත්‍යභාවයේ පිළිබඳ වැරදි සංකල්පයක් ප්‍රක්ෂේපණය කිරීම අපි සී කල්පනාවෙන් නොකරන්නක් බවේ. ඔබගේ පිරිමි මිත්‍රයා හා ගැහැණු මිත්‍රිය හෝ ඔබගේ අලුත් වාහනය හෝ කුමක් වුවද හැමදාම එක වාගේම පවතින්නේද? හැමදාම ලස්සනට පවතින්නේදයි ඔබකින් කෙනෙකු ඇසුවොත් ඔබ එකවරම පිළිතුරු දෙනු ඇත. ඇත්තෙම වශයෙන්ම නැත. වෙනස් වීම විපරිණාමයේ වයසට යාම හා මරණය පිළිබඳ ශක්තිය ගැන අප ඉතා හොඳ පළපුරුද්දක් තියෙන නිසා අපට ඒට වෙනත් ආකාරයට පිළිතුරු දීම කළ නොහැක. එහෙත් අප බොහෝ දෙනෙකුට අවබෝධය ගන්න හුදු බුද්ධිමය ක්‍රියාවක් පමණි. ඒ අපගේ මොළය මගින් දකින්නා වූ කරුණකි. ඒත් එය අපගේ හදවත තුළින්ම දැනෙනා වූ ප්‍රඥාමය අවබෝධයක් නොවේ. අප ආශා කරන දේ පිළිබඳව අපගේ හදවත තුළ ගැඹුරින් පවත්නා ආකල්පයේ කුමක්දයි සොයා බැලුවොත් අපට සොයාගත හැකි වන දේ නම් විපරිණාමීය ක්‍රියාවලිය පිළිබඳව අප තුළ තිබෙන්නා වූ බුද්ධිමය අවබෝධයේ කිසිදු ආකාරයේ මූලික බලපෑමකට යටත් නොවූ නිත්‍යභාවයේ පිළිබඳ ග්‍රහණයක් ඇති කර ගැනීමට අප තුළ ස්වභාවයෙන්ම පුරුද්දක් ඇති බවේ. යම්කිසි දෙයකට හෝ යම්කිසි කෙනෙකු පිළිබඳ ප්‍රබල ග්‍රහණයකට අප නතු වී සිටින අවස්ථාවේදී බලවත් බලාපොරොත්තුවකින් යුක්තව අපගේ හදවත් සැලෙන් සැටි බලන්න. අප තුළ එවැනි අස්වාභාවික බලාපොරොත්තු නොතිබුණා නම් එවැනි තද හදවත් ගැස්මක් අපට අනුභූතිමත් කරන්නට සිදුවේද? මෙම කරුණු වරදවා තේරුම් නොගන්න. අප තුළ පවත්නා සියලුම හුදු ආවේගයන් මතුපිටින් පමණක් පේනේවාය. නැතොත් අපගේ සියලුම චිත්තවේගීය ප්‍රතික්‍රියාවන් විකෘතිමය ඒවාය යනාදී වශයෙන් අන්තගාමී විවේචනයක් කිරීමට මගේ උත්සාහයක් නැත. මා උත්සාහ කරන්නේ සෑම තැනම සිටින්නා වූ මිනිසුන් විසින් තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති තත්ත්වයන් පිළිබඳව ගැඹුරින් හාරා අවස්සා බැලීමට පමණි. එනම් අපගේ සියලුම ආශාවන්ගෙන් බලාපොරොත්තු වන්නේ සැපත ළඟා කර ගැනීම නම් වූ නිෂ්ඨා වුවද අප නිරන්තරයෙන්ම සිටින්නේ සෑහීමට පත්වීමෙන් තොර වේ. අතෘප්තිකර භාවයෙන් යුතුවේ. මේට බලපාන හේතුව අප අවබෝධ කරගන්නේ නැතිනම් අධ්‍යාත්මික සාධනයේ පරමාර්ථමය සුවය ළඟා කර ගැනීම සඳහා ආශාව මාර්ගයක් ලෙස උපයෝග කර ගැනීම පිළිබඳව අප තුළ ඇති බලාපොරොත්තු සියල්ලක්ම සුන් වී යනු ඇත.
මින් තන්ත්‍රයාන්ට පෙරවදනක් කෘතියේ වාචික සම්ප්‍රේෂණය තුන්වෙනි වාචික සම්ප්‍රේෂණය අවසන් කරමු. මේ විනාඩි 25කට වඩා එහා නුගොස් නවත්තන්න තීරණය කරන්නේ සවන් දීමේදී මේ කුඩා කොටස් වශයෙන් මේ ගැන මෙනෙහි කිරීමට පහසු වීම සඳහායි. තෙරුවන් සරණයි.